Welcome to Accounts Tutor channel. අපි අද බලමු කොහොමද ව්‍යාපාරයක් ඒගොල්ලන්ගේ ස්පෘශ ස්ථාරවත්කම් විකුණනකොට ඒ විකිණීම සම්බන්ධයෙන් ගිණුම් තියන්න කියලා. විවිධ හේතුන් මත ව්‍යාපාර සතුව තියෙන ස්ථාරවත්කම් ඕන් විකුණනවා විවිධ හේතුන් මත. ඒතකොට මේ විකිණීම නිසා ව්‍යාපාර ලාභ වෙන්න පුළුවන් අලාභ වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද ගිණුම් කරණයේදී ස්ථාරවත්කම් විකිණීමක් සිද්ධ කරොත් ඒ සම්බන්ධ ගැළපීම් කරන්න කියලා. මේක අපිට පියවරයන් කිහිපයක් යටතේ ස්ථාරවත්කම් විකිණීම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව අපි විකුණන ස්ථාරවත්කමේ පිරිවැය මූලිකව අපි වත්කම් විකුණුම් ගිණුමකට මාරු කරනවා. ස්ථාරවත්කම් විකුණුම් ගිණුමකට මාරු කරනවා අදාළ වත්කමේ පිරිවැය. ඒක අපි පළවෙනි පියවර විදිහට අපි මතක තියාගමු. දෙවෙනිට අපි කරන්නේ දෙවෙනි පියවර වෙන්නේ වත්කම් විකුණන දිනයට වෙනකන් ෂෙයා වෙන් කරලා තියෙන වටිනාකම ෂෙයා වෙන් කිරීම ගිණුමෙන් වත්කම් විකුණුම් ගිණුමට මාරු කරනවා. වත්කම විකුණන දිනේ වෙනකන් ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය අපි මාරු කරන වත්කම් විකුණුම් ගිණුමට. ඊළඟ අදියරේදී මේ වත්කම විකිණීම නිසා ආයතනයට මුදල් ලැබෙනවා. ඒ ලැබෙන මුදල් අපි ඊළඟට මුදලත් වත්කම් ගිණුමට මාරු කරනවා. අවසාන වශයෙන් මේ ආකාරයට පිරිවැය ෂෙයා වෙන් කිරීම වටිනාකම වත්කම විකිණීමෙන් ලැබුණ මුදල් ඒ සියල්ලම විකුණුම් ගිණුමට අපි මාරු කරාට පස්සේ අපට වත්කම් විකිණීමේ ගිණුමෙන් ලැබෙනවා අදාළ ස්ථාර වත්කම් අලවයට අදාළ ලාභය හෝ අලාභය. අවසානයේ ලාභය හෝ අලාභය අපි ලාභ ගිණුමට මාරු කිරීම සිද්ධ කරනවා. මෙන්න මේක තමයි මූලික පියවර වෙන්නේ යම් ආයතනයක් ඔවුන් සතුව තියෙන ස්ථාරවත්කම් අලෙවි කරන අවස්ථාවක. එතකොට මේ ස්ථාරවත්කම් විකිණීමකදී ඒ ස්ථාරවත්කම් විකිණීම සම්බන්ධයෙන් අපට අදාළ වෙන මූලික ලෙජර් ගිණුම් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අදාළ වත්කම් ගිණුම, ඒ වගේම ෂෙයා වෙන් කිරීමේ ගිණුම සහ වත්කම් විකුණුම් ගිණුම. මෙන්න මේ ගිණුම් තුන අතරේ තමයි මූලිකව ස්ථාරවත්කම් විකිණීමට අදාළ සටහන් ගැළපීම් සිදු වෙන්නේ. මේට අමතරව වාර්ෂික වසර අතරමැද හෝ වසර අග වගේ තැනක ගිණුම් වශයෙන් අතරමැද කාලයකදී අලෙවි කරොත් ස්ථාරවත්කම එතකොට ඒ වර්ෂයේ ෂෙයා ප්‍රමාණය ෂෙයා කියන වියදම් ගිණුමට ගැලපෙනවා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ අරුණකොට මූලිකව ස්ථාරවත්කම් අලවිය සම්බන්ධයෙන් අපට සම්බන්ධ වෙන ගිණුම් තුන තමයි අදාළ විකිණීමට භාජනය වන ස්ථාරවත්කම් ගිණුම. ඒ වගේ මේ වත්කම වෙනුවෙන් පවත්වාගෙන යන ෂෙයා වෙන් කිරීමේ ගිණුම සහ වත්කම් විකිණීමේ ලාභය හෝ අලාභය ගණනය කරන්න අපි යොදා ගන්න වත්කම් විකුණුම් ගිණුම. අප බලමු වත්කම් ස්ථාරවත්කම් විකිණීමකදී ස්ථාරවත්කම් විකිණීම සම්බන්ධයෙන් ජර්නල් සටහන් කොහොමද අපි භාවිතා කරන්න කියලා. ඉස්සරම අපි වත්කමක් විකුණද්දී ඒ වත්කමේ පිරිවැය අපි අදාළ වත්කම් ගිණුමෙන් මාරු කරන්න ඕනේ වත්කම් විකුණුම් ගිණුමට. එහෙනම් ඒ සම්බන්ධ ජර්නල් සටහන තමයි විකුණන වත්කමේ පිරිවැය අදාළ වත්කම් විකුණුම් ගිණුම හර කරලා විකුණන වත්කමේ පිරිවැය අදාළ වත්කම් විකුණුම් ගිණුම හර කරලා වත්කම් ගිණුම බැර කරනවා. මොකද අපේ වත්කමක් වුණාදී වත්කමක් අඩු වෙනවා. එහෙනම් වත්කම් මූලධර්ම යනවා වත්කම අඩු වීම බැර නිසා අපි වත්කම් ගිණුම බැර කරනවා අදාළ වත්කම බැර කරලා ඒ වටිනාකම අපි වත්කම් විකිණීමේ ගිණුමට හර කරනවා වත්කම විකිණීමේ ලාභය හෝ අලාභය ගණනය කිරීමේ පරමාර්ථය වෙනුවෙන්. අපේ ඊළඟ සටහන මේ වෙනකන් විකුණන දිනේ වෙනකන් වෙන් කරලා තියෙන ෂෙයා ප්‍රමාණය ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය අදාළ වත්කම වෙනුවෙන් අපි මාරු කරන්න ඕනේ වත්කම් විකිණීමේ ගිණුමට. එහෙනම් මාරු කරනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ වත්කම සම්බන්ධයෙන් ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය ෂෙයා වෙන් කිරීම ගිණුම හර කරලා ඒ ප්‍රමාණයෙන්ම වත්කම් විකුණුම් ගිණුම බැර කරනවා. මොකද ෂෙයා වෙන් කිරීම කියලා කියන්නේ වෙන් කිරීම ගිණුමක් එතන බැර ශේෂයක් තියෙන. එහෙනම් ඒක ෂෙයා වෙන් කිරීම ගිණුමෙන් ඉවත් කරන්න අපි ෂෙයා වෙන් කිරීම ගිණුම හර කරනවා. ඒ ස්ථාරවත්කම මෙතෙක් විකුණන දිනේ දක්වා ෂෙයා වෙන් කළ තියෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයම අපි බැර කරනවා වත්කම් විකුණුම් ගිණුමට. ඊළඟට තුන්වෙනි
සටහනෙන් වත්කම විකිණීමෙන් ලැබෙන මුදල් අපි මුදල් හරි බැංකුව හරි ඒ දෙක එකට හර කරලා වත්කම් විකුණුම් ගිණුම බැර කරනවා. මොකද ඒක ආදායමක් නිසා වත්කම් විකුණුම් ගිණුම බැර කරනවා. ඒ වගේම මුදල් හා බැංකු ගිණුම හර කරනවා. වත්කම් මූලධර්මයට අනුව වත්කම් වැඩි වීම හර කියන නිසා. මූලිකව මෙන්න මේ සටහන් තුන අපි ජනරල් සටහන් විදිහට තියෙනවා. අවසාන වශයෙන් අපිට මේ ජර්නල් ටික මේ ජර්නල් එන්ට්‍රීස් එක දැම්මට පස්සේ අපිට වත්කම් විකිණීම් ගිණුමෙන් අපිට හොයාගන්න පුළුවන් අදාළ ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබුණ ලාභය අලාභය. එහෙම නැත්නම් ලාභයක් ලැබුණා නම් ඒක වත්කම් විකිණීම ගිණුමේ අර පැත්තෙන් අපිට ලැබෙනවා. ඒක අපි ලාභ ගිණුම බැර කරනවා. ඒ වගේම අපට අලාභයක් ලැබුණා නම් ඒක වත්කම් විකිණීමේ ගිණුමේ පෙර පැත්තෙන් අපිට ලැබෙන්නේ. එහෙමනම් ඒ වෙලාවේදී අපි ලාභ ගිණුම හර කරනවා අදාළ පාඩුව මත අලාව වටිනාකමින්. එහෙනම් ඒක අලාභය ලැබෙන වත්කම් විකිණීම ගිණුමේ බැර පැත්තට දෙන්න මේ ජර්නල් සටහන් ටික අපි භාවිතා කරනවා. ස්ථාවර වත්කමක් අලෙවි කරලා ඒ අලෙවියේ ලාභය හෝ අලාභය ගණනය කරන්න මෙන්න මේ අපි සඳහන් කරපු ජර්නල් සටහන් ටික භාවිතා වෙනවා. අපි උදාහරණයක් අරන් බලමු කොහොමද මේ වත්කම් ස්ථාවර වත්කම් විකිණීම සිද්ධ වෙන්නේ කියන එක තවත් දුරට පැහැදිලි කරගන්න. අපේ උදාහරණේ 2018 ජනවාරි 1 වෙනිදා ලක්ෂ 5කට ගත්ත මෝටර රථයක් 2020 ජනවාරි මාසේ විකුණනවා 7,50,000කට. එතකොට මේ වත්කමේ පිරිවැය පැහැදිලි ලක්ෂ 5යි. මෝටර රථයේ විකුණුම් මිල 7,50,000යි. මේක අරන් තියෙන 2018 ජනවාරි මාසේ විකුණලා තියෙන 2020 ජනවාරි. ඒ වගේම මේ මෝටර රථ ෂෙයා කරන අනුපාතය අවුරුද්දකට 10% ගානේ තමයි අදාළ ආයතනයේ ෂෙයා කරනවා කියලා අපි උපකල්පනය කරන්නේ. ඒ වගේම මේ ව්‍යාපාර ගිණුම් වර්ෂය අප්‍රේල් මාසෙන් පටන් අරන් මාර්තු මාසෙන් ඉවර වෙනවා. එතකොට අපි මේ ගනුදෙනුව උදාහරණ සලකා බලන ගිණුම් වර්ෂය වෙන්නේ 2019 ජනවාරි අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2020 මාර්තු 31 වෙන ගිණුම් කාල පරිච්ඡේදය. අපි බලමු මේක විසඳුම. එහෙනම් අපි මෝටර රථයේ පිරිවැය අඳුනා ගන්නවා ලක්ෂ 5ක් විදිහට. විකිණීමෙන් ලැබෙන මුදල 7,50,000යි. අපි දැන් බලමු කොහොමද මේකේ ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය. එහෙමනම් මේ වත්කම අරගත් අවුරුද්දේ මාස 3ක් ෂෙයා කරන්න ඕනේ. මොකද ඒක අරන් තියෙන්නේ මාස 3ක් ගිණුම් වශයෙන් ඉවර වෙන්න තිබියදී. එහෙනම් මේ මාස 3ට අපි ෂෙයා ප්‍රමාණය මේ විදිහට හොයනවා. වත්කමේ පිරිවැය අදාළ ෂෙයා ප්‍රතිශතයෙන් වැඩි කරලා ඒ ලැබෙන පිළිතුරු ලැබෙන අවුරුද්දකට ඒ ලැබෙන අවුරුද්දම ලැබෙන ප්‍රමාණය 12න් බෙදලා 3න් වැඩි කරලා අපි හොයනවා මේ මාස 3කට ෂෙයා වීම. ඊළඟට 2018 19 අවුරුද්ද සම්පූර්ණයෙන්ම අපි ෂෙයා කරනවා. 2019 20 අවුරුද්දේ තමයි මේක නැවත විකුණන්නේ. එතකොට ඒ විකුණන අවුරුද්දේ මේක තියෙනවා මාස 9ක්. එහෙනම් අපි මාස 9කට ෂෙයා ප්‍රමාණය ගණනය කරනවා. ඒ අනුව මේ ටික සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා 2018 අවුරුද්දට ෂෙයා වීම 12500කුත් 2019 අවුරුද්දට 50000කුත් 2019 20ට ෂෙයා 37500කුත් විදිහට. එහෙනම් මුළු ෂෙයා වීම ප්‍රමාණය අපිට පැහැදිලි ලක්ෂයක් තියෙනවා. මුළු ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය ෂෙයා වෙන් කිරීම ගිණුමේ. එහෙනම් ෂෙයා වෙන් කිරීම ප්‍රමාණයත් අපි හොයාගත්තා. මෝටර රථයේ පිරිවැය දන්නවා. විකිණීමෙන් ලැබෙන මුදල දන්නවා. ඊළඟට අපි මේක මේ ආකාරයට ලෙජර් සටහන වලට දානවා. එහෙනම් දැනටමත් වත්කම් ගිණුමේ මෝටර රථ ගිණුමේ හරට තියෙනවා ලක්ෂ 5ක මුදලක්. ඒ තමයි වත්කමේ පිරිවැය. මේක අපි මාරු කරන මේ පිරිවැය මෝටර රථ ගිණුම බැර කරලා මෝටර රථ විකුණුම් ගිණුමට හර කරනවා. ඒ පිරිවැය අපේ අර කලින් සඳහන් කරපු ජර්නල් එන්ට්‍රි අනුපිළිවෙලට ඊළඟට අවුරුද්ද මුල මේ අවුරුද්ද මුල ආරම්භක ෂෙයා වෙන් කිරීම තියෙනවා 60500ක්. ඒ වගේම මේ ප්‍රවර්තන වර්ෂයේ 2019 20ට අදාළ වන මේ මාස 9ට අදාළ ෂෙයා වීම ප්‍රමාණය තියෙනවා 37500ක්. මේක වියදමක්. අපි මේ අවුරුද්දේ ලාභ මේක හර කරන්න ඕන. ඒතකොට මේ 37500 ජර්නල් එන්ට්‍රි තමයි ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීම ගිණුම බැර. එහෙනම් අපි මේ දෙකම මාරු කරන්න ඕන මෝටර රථ විකිණීමේ ගිණුමට. එහෙනම් මේ දෙකේම එකතුව තියෙනවා
ලක්ෂයක්. එහෙනම් මේ ලක්ෂය අපි මොකද කරන්නේ? ෂෙයා වෙන් කිරීම ගිණුම හර කරලා ස්ථාරාත්මක විකිණීම නැත්නම් මෝරාද විකිණීම ගිණුම බැර කරනවා. ඊළඟට අපිට මේ ස්ථාරාත්මක විකිණීමෙන් ආයතන ලැබෙනවා සල්ලි 7,50,000. ඒක අපි මුදල් පොත හර කරලා මුදල් හරි බැංකු පොත හර කරලා අපි මෝරාද විකිණීම ගිණුම බැර කරනවා මෙන්න මේ විදිහට 7,50,000. අවසානයේ අපිට පේනවා මේකේ බැරපැත්ත වැඩි. ඒ හින්දා අපි බැරපැත්ත ඉස්සෙල්ලාම තුලනය කරාට පස්සේ අපිට 8,50,000ක වටිනාකමක් පෙන්නනවා. 8,50,000යි මේ 1,05,000යි අතර වෙනස අපි අනුව අපට ලැබෙනවා අදාළ ස්ථාරාත්මක විකිණීමෙන් ආයතනයේ ලාභයේ විදිහට 3,50,000ක් අපි මේක වෙනදා ලාභ විකිණුම බැර කරනවා ස්ථාරාත්මක විකිණීමේ ලාභයක් විදිහට. එතකොට ඔන්න ඔය ටික තමයි අපි ස්ථාවරාත්මකමක් විකුණනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත සහ ඒ සම්බන්ධයෙන් භාවිත වන ජර්නල් සටහන්. එහෙනම් තවත් පාඩමකින් අපි හමු වෙනකම් මම අදට නවතිනවා. accounts tutor channel එක subscribe කරලා තියාගන්න. අපේ අලුත් ඉගෙනුම් කරන පාඩම් ඉගෙන ගන්න. බොහොම ස්තුතියි.